තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරිචිකෝපමා සංඥා සංඛාරා කදලූපමා මායෝපමා ච විඥානං හිතියාදිච්ච භන්දුමාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි අපේ මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද මේ පින්නතුන් තමන් දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තු ධනයෙන් කොටසක් මේ ධර්ම දානමය පින්කම සඳහා වෙන් කළා. ඒ විතරක් නෙවෙයි, ස්තුතියක්වත් බලාපොරොත්තු නොවේ. හුදෙක් හැමදෙනාටම ධර්මාබෝධයේ පිණිසමයි පින්නතුන් මේ කාලය, ශ්‍රමය, ධනය කියන මේ සියල්ලක්ම කැප කළේ. එනිසා ස්තුතියක්වත් බලාපොරොත්තු නොවි සිද්ධ කරන පින්කමක් නිසා පින්නතුන්ට මේ පින්කම තුළ යම් කිසි කෙනෙක් මේ ධර්මයේ හා අකුසලයෙන් අහක් වෙලා කුසලයේ යෙදුනා නම් ඒ පින්නතුණු වේත්තන්ටයි. යම් කිසි කෙනෙක් පවෙන් අහක් වෙලා පිනෙහි යෙදුනා නම් ඒ පින වේත්තන්ටයි. අන්නේ පිනම බලාපොරොත්තුෙන් ස්තුතියක්වත් බලාපොරොත්තු නොවි හුදෙක් නිර්වාණ අවබෝධයෙන් ප්‍රාර්ථනා කරගෙනයි අද මේ සදැහැති පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ. එනිසා අද ඇත්ත දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තු ධනය අපතේ ගියේ නෑ. මේ ලෝකෙ මිනිස්සු සල්ලි වැඩි වුණාම නොඑක් දේවල් කරනවා. ඒවට කර කියා ගන්න දෙයක් නැතුව. ඔයත්තන්ට සල්ලි වැඩිකම නිසා නෙවෙයි. අපි මේ වගේ පින්කමක් කළ යුතුයි. අපි මේ සසරෙත් කරගත්තු පිනයි මේ භුක්ති විඳින්නේ. මේ නිකම් මේ පින භුක්ති විඳලා අහක දානවට වඩා මේ ගෙවෙන පින්වලට හරියන්න අලුතෙන් පින්නතුනි පින එකතු කළ යුතුයි. භික්ෂුන් වහන්සේලා හැටියට අපිත් මේ ගෙවෙන්නේ පෙර පින්. ඔයත්තන්ගෙත් ඔය සැපයි කියලා ඔයත්තෝ ගෙවන්නෙත් පෙර පින්. ඒ වට හරියන්නයි අපි අලුතෙන් පින් එකතු කරන්නේ. ඊසාද මේ ලස්සන පින්කමක් ඔයත්තෝ සිද්ධ කරන්නේ. අද මේ ධර්මානුශාසනාවට මාතෘකාව වශයෙන් ගත්තේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. මේ දේශනාවේ යම් තැන්වල පින්නතුනි ගැඹුරක් දකින්න පුළුවන්කම ලැබුණත් සසරේ හවු බණත් මතු කරගෙන බුද්ධි අවදි කරගෙන මේ දේශනාව ශ්‍රවණය කළොත් තේරුම් ගන්න බැරි කමක් නැහැ පින්නතුනි. ස්කන්ධ කියලා කියන්නේ ගොඩක් කියන එක, රාශියක් කියන එක. අපි වතුර ගොඩකට කියනවා ජලස්කන්ධය කියලා. අපි දුක්ගොඩකට කොහොමද කියන්නේ? දුක්ඛස්කන්ධය කියලා. එතකොට අපි අද ඉගෙන ගන්නේ පංච උපාදානස්කන්ධය. අපි අද ඉගෙන ගන්නේ දුක්ගොඩවල් පහක් පිළිබඳව. පින්නතුනි, මේ පහට කියන්නේ අපිට බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහට කියන්නේ මොකක් කියලාද? පංචස්කන්ධය. ඒ සාමාන්‍ය ලෝකයා කතා කරන විදිය. නමුත් මේ ශාසනික වශයෙන් බුදුහාමුදුරුවෝ අපිට මේවට ඉගැන්වුවේ පංච උපාදානස්කන්ධය. එතකොට පංචස්කන්ධයේ දුක නෑ. පංචස්කන්ධේ නෙවෙයි දුක. පංච උපාදානස්කන්ධයයි.
උපාදාන කියන වචනේ තේරුම මොකද්ද? උපාදාන කියලා කියන්නේ දැඩිව අල්ලා ගන්නවා කියන එකයි. එතකොට මොකද්ද අපි දැඩිව අල්ලාගත්තේ? රූපයයි, වේදනාවයි, සංඥාවයි, සංකාරයයි, විඥානයයි. අපගේ පසුගිය දවස්වල දේශනාවකදී පින්නතුනේ අපි මේ ගැන මූලික ආරම්භයේ හැටියට කතා කළා. ඒ කාල වේලා මදි වූ නිසා විස්තරාර්ථ වශයෙන් මෙහි දක්වන්නටයි පින්නතුනේ මේ වෙලාව මේ කාලය වෙන් කරගත්තේ. චතුරාර්ය සත්‍යයේ මේ පංචස්කන්ධය ගැන කතා කරනකොට මොන කොටද කතා කරන්නේ? දුකද, දුකට හේතුවද, දුක නැති කිරීමද, දුකින් මිදීමේ මාර්ගයද? දුක ගැන. එතකොට ඒ චතුරාර්ය සත්‍යයේ පළවෙනි එක දුක අවබෝධ කරගත්තා කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්තා කියන එකයි. එතකොට එයා දුක අවබෝධ කරගත්තා. පංච උපාදානස්කන්ධය නොදැනගත්තා කියන්නේ එයා දුක අවබෝධ කරන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. මේ උපාදානස්කන්ධ පහට සතුටු වෙන්න දුකයිද සැපයිද? මේ පංච උපාදානස්කන්ධයට සතුටු වෙන්න දුකයිද සැපයිද? දුකයි. ඇයි මේ දුක් ගොඩක් සැපයි කියලා අපි ගොඩ ගහගෙන අන්තිමට වැටෙන්නේ දුකටයි. ඒ නිසා මේ උපාදානස්කන්ධය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිස්සු මේ ගොඩවල් පහ, මේ දුක් ගොඩවල් පහ, එහෙම නැත්නම් මේ ස්කන්ධ පහ, මේ රාශිය පින්නතුණි අපි එක්තෙන් කරලා ගත්තාම එහි කවදාවත් මේකේ ස්ථිර බවක් දකින්න පුළුවන් කමක් නැහැ. අපිට පෙර සසරෙත් පින්නතුණි S2ක් තිබුණනේ. එදත් අපි මේ S2කින් රූප දැක්කනේ. එදා මේ S2කින් රූප දැකලා අහවරයක් කරගන්න පුළුවන් වුණා නම් ආපහු එහෙක් සකස් වේද නැද්ද? නෑ. ඇයි බලලා? ඇයි ගියාත්නේ බලලා? ඉවර කළානේ. ඉවර කරන්න බැරි වූ නිසා තමයි තවත් බලන්න ආසාව ඇති කරගත්ත නිසායි ආපහු එහෙක් ලැබුණේ. දැන් තාමත් බලනවා. මේ ආත්මෙත් මේකෙන් බලලා ඉවරයක් කරගන්න බැරි වුණොත් ඊළඟ ආත්මෙත් බල තමයි ඉන්න වෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ විසඳන්න. S2 නැති කරගත්තයි අන්ධ කරගත්තයි කියලා මේක විසඳ ගන්නත් බෑ. ලෝකේ ලස්සන රූප වලට හානි කළයි කියලා මේ ප්‍රශ්නේ විසඳන්නත් බෑ. මේ ලෝකේ දකින්න තියෙන මේ ඇහැට දකින්න තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක්ද නැද්ද? මේ අපේ ඇහැට දකින්න තියෙන හැම ලස්සන වස්තුවකම කාමයේ තියෙනවද නැද්ද? නෑ. කොහෙද තියෙන්නේ? අන්න හරි. බුදුහාඳුරු නිබ්බේධික සූත්‍රයේ දේශනා කරනව නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති. මහණෙනි, නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ, මේ ලෝකේ හැම ලස්සන රූපයක්ම කාමයක් නෙවෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, සංකල්ප වශයෙන් ඒ පුජ්‍යලයා ඒ වස්තුව දිහා දැන් තේරෙනවද? ඒ වස්තුව දිහා බලන විදියටයි කාමේ හරි රාගේ හරි උපදින්නේ. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ, ලස්සන දේවල් ඔහි තිබුණා. දැන් ඥානවන්තයා මේකට ලස්සන වැඩක් කරනවා. මොකද්ද කරන්නේ? අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති. ඥානවන්තයා කරන්නේ ඒ ඇසින් දැකපු රූපේ කෙරෙහි ඇති වූ ඡන්ද රාගය දුරු කරනවා. ඡන්ද කියන්නේ කැමැත්ත. ඒ රූපේ කෙරෙහි ඇති වූ ඡන්ද රාගය දුරු කරනවා. දැන් එතකොට ඔයන්ටන්ට තේරෙනවා
මේ ලෝකයේ හැම ලස්සන රූපයක්ම කාමයක්, මේ ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි. ඒක කාම වස්තුවක් බවට පත් වෙන්නේ කොහොමද? අපි ඒ වස්තුව දිහා බලන විදියටයි. විසාකාව හැදුව පූරාරාමේ බුදුහාමුදුරු වස් කාල 19ක් බුදුහාමුදුරු වස් කාල 19ක් එහි වැඩ සිටියා. ජේතවනාරාමේ බුදුහාමුදුරු වස් කාල 27ක් වැඩ හිටියා. පූරාරාමේ හැදුවේ විසාකාව. එන්නතට මතකද විසාකාව හදව පූරාරාමේ මේ බිමට දාපු මේ වගේ පළස් නෙවෙයි. එක පළසක වටිනාකම ලක්ෂයයි. එතකොට අදට වැඩි එදා පන්සල් ලස්සන දේවල් තිබුණද නැද්ද? තිබුණද නැද්ද? තිබුණා. බුදුහාමුදුරන් කාලේ මීට වැඩි ලස්සන දේවල් පින්නතුනි බිමට දාපු විසාකාව හදපු පූරාරාමේ බිමට දාපු එක පළසක වටිනාකම ලක්ෂයයි. ඒ වගේ පළස් කීයක් නම් පූරාරාමයට දැම්මද විසාකාව? ඉතින් බුදුහාමුදුරන්ට කියන්න තිබුණානේ එහෙනම්. විසාකාවෙන් මේවා ඉන්නේ භාවනා කරන භික්ෂුන් වහන්සේලා. මේ ලක්ෂයක් වටින පළස්ම කොටද පූරාරාමෙට. ඕවා දැක්කම භික්ෂුන් වහන්සේලාගේ හිත වෙනස් වෙනවා කියලා බුදුහාර කිව්වද? නෑ. දකින්න රූපේ නෙවෙයි වැඩේ තියෙන්නේ. මේ සිතේ වැඩේ තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න බුදුහාමුදුරන් කාලේ තවත් එක සිද්ධියක් වුණා. බමුණෙකුට ආරංචි වුණා බුදුහාමුදුරුවෝ පන්සලෙන් එළියට වැඩම කරලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කාමයන් ප්‍රතික්ෂේප කරන්න බණ කියනවායි කියලා. කාමයන් ප්‍රතික්ෂේප කරන්න බණ කියනවායි කියලා. මේ බමුණට හිතුණා යන්න ඕන වෙලාවක මෙයාගේ පන්සල බලන්න කියලා. ඒ ඉතින් පන්සලෙන් එළියට බහැලා බණ කියන්නේ කාමයන් ප්‍රතික්ෂේප කරන්න කියලා මිනිස්සුන්ට කියන්නේ. බණ කියන්නේ බුදුහාමුදුරුවෝ. බමුණට හිතුණා බලන්න ඕන ගිහිල්ලා මෙයාගේ පන්සල කොහමද කියලා. ආවේ ජේතවනාරාමයට. ජේතවනාරාමේ ගේට්ටුව ගාවට විතරයි මේ බමුණ ආපහු එක හුස්මට එක දෙයක් කිව්වා. මොන කාමයන් ප්‍රතික්ෂේප කිරීමක්ද මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ. බලන්නකො පන්සලේ තියෙන ලස්සන කියලා හැරලා ගියා. එතකොට මේ බමුණ පන්සල දිහා බලපෙදී හරිද වැරදිද? වැරදි. එතකොට ඒ බමුණ හිතුවේ පන්සලෙන් එළියට ගිහිල්ලා බණ කියනවා කාමයන් ප්‍රතික්ෂේප කරන්න කියලා. මෙයා පන්සල අපූර්වට තියාගෙන ඉන්නවා. අන්න ඒකයි කිව්වේ මේ ලෝකේ හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි පින්නතුනි. අපි ඒක වස්තුව දිහා බලන විදිහටයි කාම හරි රාගය හරි උපදින්නේ. මේ රූපය. එතකොට අපි අද මේ කතා කරන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. ඒ පළවෙනි එක තමයි රූප උපාදානස්කන්ධය. අපි මේ පිළිබඳව පසුගිය දවස්වල කතා කළා. රූප කියලා කියන්නේ මේ අපේ කයට මේ රූපේට මේ රූපේ හැදුනේ මොකෙන්ද? සතර මහා ධාතුන්ගෙන් හරියට හරිය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි ධාතුවට කුණප කොටස් 32කින් කීයක් අයිති වෙනවද? 20යි. බොහොම හොඳයි. ආපෝ ධාතුවට කුණප කොටස් 32කින් කීයක් අයිති වෙනවද? 12යි. තේජෝ ධාතුවට කුණප කොටස් වලින් කීයක් අයිති වෙනවද? 4යි. වායෝ ධාතුවට කීයක් අයිති වෙනවද? 6යි. ඔක්කොම 42යි. තේරුණානේ? දැනට කෙටියෙන් පින්නතුනේ තේරුම් ගන්න. හොඳේ? මේ විදිහට කෙටියෙන් තේරුම් ගන්න. තව දේශනා අහන්න. ස්වාමීන් වහන්සේලා අතුරු කරන්න පොතපත කියවන්න. දැන් නිකන් නෙවෙයි මේ උපාදානස්කන්ධ පහ ඉගෙන ගත්තා කියන්නේ දැනගත්තා කියන්නේ එයා දුකෙන් මිදෙනවා. ඒතර මේ රූපේ නෙවෙයි දුක. රූපේ මගේ කරගත්තාමයි දුක. අනිත්‍ය නිසාත් නෙවෙයි දුක. මේක නිත්‍ය වශයෙන් පවත්වන්න විදිය. මේක නිත්‍ය වශයෙන් අපිට පවත්වන්න විදියක් නැති නිසායි දුක. එහෙම නෙවෙයිද? අනිත්‍ය නිසා නෙවෙයි දුක. අපිට මේක නිත්‍ය වශයෙන් පවත්වන්න විදියක් නැහැ.
මේකේ ඇත්ත ඇති හැටියෙන් ඇතුළාන්තයේ දැක්කොත් ඇත්තටම කෙනෙක් මේ රූපයට ආසා කරන්නේ නෑ. මේවයි මේ ඇතුලේ තියෙන රත්තරන් නෙවෙයි. මේව ඇතුලේ තියෙන රිදිත් නෙවෙයි. මේව ඇතුලේ මල් නෑ. මේවයි තියෙන්නේ මහා කුණු ගොඩක්. එතකොට මේ රූපේ පිළිබඳව අවබෝධ කරගත්තු කෙනා දන්නවා අතීතේ මම යම්කිසි කෙනෙක් වෙලා හිටියානම් අතීතේ ඒ රූපය හැදලා තිබුණෙත් මොකෙන්ද? සතර මහා ධාතුන්ගෙන්. වර්තමානයේ මේ රූපය හැදලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. අනාගතයේ මේ රූපය හැදුනොත් නිවන් දැක්කේ නැත්නම් හැදුනොත් ඒ හැදෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. එතකොට මේ රූපය පිළිබඳව යාට සැකයක් ඇති වේද? මම හිටියද? කොයි වගේ කෙනෙක් වෙලා හිටියද? කෙබන්දෙක් වෙලා හිටියද? ආපහු කවුරු වෙයිද? එතකොට මේ පංචවිධ විචිකිච්ඡාව සැකය. අර බුදුහරු කියන්නේ පංචවිධ විචිකිච්ඡාවක්. මම කවුරු වෙලා හිටියද? කොයි වගේ කෙනෙක් වෙලා හිටියද? කෙබන්දෙක් වෙලා හිටියද? දැන් මගේ මම මොන වගේ කෙනෙක්ද? අනාගතේ මම මොන වගේ කෙනෙක් වෙලා උපදීද? එතකොටම කිසිම සැකයක් උපදීද? උපදින්නේ නැහැ. ඇයි? ඒ කිසිම සැකයක් උපදින්නේ නැහැ. එයා දන්නවා අතීතයේත් මේ රූපය තිබුණේ කුණු ගොඩක්. වර්තමානෙත් මේ රූපේ තියෙන්නේ කුණු ගොඩක්. අනාගතේ හැදුනොත් හැදෙන්නේ කුණු ගොඩකින් තමයි. ඔව්. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මෙහෙම කිව්වයි කියලා මේක දමලා ගහලා මේකෙන් පැනලා යන්න බෑ. දැන් අපිට රූපයක් ලැබිලා තියෙනවනේ. දැන් මේ රූපය මෙයාදී වශයෙන් කතා කරනකොට මේ කුණප කොටස් පිළිබඳ හතර මහා ධාතුන් පිළිබඳව වෙන් කර කර බලනකොට මේවයි පින්නතුනේ ගත යුතුයි කියලා හරයක් නැහැ. නේ? ගත යුතුයි කියලා හරයක් නැහැ. දැන් බුදුරජාන් වහන්සේ මේ ස්කන්ධ පංචකය මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥාන. මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ මොනවා කියලාද? අන්න හරි. නාම රූප. රූප කියන කොටසට මොනවද අයිති වෙන්නේ මේ පහෙන්? රූපස්කන්ධය විතරයි. ඊළඟ හතර වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ඊතුරු හතර අයිති වෙන්නේ නාම කොටසට. දැන් නාම රූප පැහැදිලිද? නාමේ නැතුව රූපේ පවතීද? නෑ. රූපේ නැතුව නාමය පවතීද? නෑ. නාමේ නැතුව රූපේ පවතින්නේ නෑ. රූපේ නැතුව නාමේ පවතින්නේත් නෑ. මේ දෙක නැතුව සත්‍යයේ පුජ්‍යලේ මේ දෙක නැතුව සත්‍ය පුජ්‍යලේ නෑ. සත්‍ය පුජ්‍යලේක තියෙන මේ දෙක තියෙනවා නම් සත්‍ය පුජ්‍යල තියෙනවා. පින්නතුන්ට මතකද බුදුහාමුදුර බොහොම ලස්සන උපමාවක් අපිට කියලා දුන්නා. අන්ධයාගේ කොරාගේ කතාව. දැන් මේ නාම රූප ගැන අන්ධෙක් ඉන්නවා. පිලෙක් කියන්නේ කොර වෙච්ච මිනිස්සේ. ඒ මිනිස්සයට යන්න බෑ. හැබැයි මේ දෙන්නට ගමනක් යන්න තියෙනවා. අන්ධයයි කොරයි ගමන යයිද නැද්ද? අන්ධයයි කොරයි ගමන යයිද නැද්ද? නේද? කොරෙකුත් ඉන්නවා අන්ධයෙකුත් ඉන්නවා. මේ දෙන්නට දැන් ගමනක් යන්නත් තියෙනවා. ගමන යයිද නැද්ද? කොහොමද යන්නේ? ඔව්. කොරාට කොර වුණාට කොර මිනිහයට ඇස් පේනවා. අන්ධයට අන්ධ වුණාට ඒ මිනිහයට ඇවිදින්න පුළුවන්. දැන් අන්ධ මිනිහයා කොරාව ගන්නවා කරට අරගෙන
දැන් යනවා. කොරා දැන් උඩ යන ගමන් කියනවා ඕන් ඔතන වලක් නේ, ඕන් ඔතන මුලක්, ඕන් ඔතන ගහක් පොඩ්ඩක් එහාට වෙලා යන්න. දැන් කවුද මේ කියන්නේ? උඩ ඉන්න කොරා. මේ දෙන්න ගමන යයිද නැද්ද? මේ දෙන්න ගමන යයිද නැද්ද? මේ දෙන්න ගමන යනවා. ඇයි? දෙන්නගේ උපකාරයෙන් මේ ගමන ගියා. ඒ වගේ තමයි නාමයයි රූපයයි හේතු කොටගෙන මේ ගමන ආවා. අන්ධයා පිහිට වුණා කොරාට, කොරා පිහිට වුණා අන්ධයාට. නාමයකට වුණා රූපයට, රූපයකට වුණා නාමයට. එතකොට මේ බැඳීමත් එක්ක, එක්වීමත් එක්ක සත්‍යයක් පුජ්‍යලයක් කියලා කෙනෙක් ඇති වුණා නේ. සමහරවිට මේ දේශනාවේ ගැඹුරක් සමහර තැන්වල දකින්න පුළුවන්. නමුත් හොඳට තව දේශනාව අහන්න. මේ දේශනාවෙන් විතරක් තේරුම් ගන්න බෑ මේක. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා මේ රූපය ගැන මේ ඇති ඔන්න මතක තියාගන්න. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා දෙවෙනි ස්කන්ධය. මොකද්ද? වේදනා ස්කන්ධය. වේදනාව බුදුහාමුදුරුව සැලකුවේ දිය බබුලක් හැටියට. මතකයිද? දිය බබුලක ස්වභාවය මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ වේදනාව තුන් ආකාරයි. මොකද්ද? අන්න හරි. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. සුඛ වේදනාව කියන්නේ සැප වේදනාව. දුක්ඛ වේදනාව කියන්නේ දුක් වේදනාව. අදුක්ඛම සුඛ වේදනාව කියන්නේ සැපත් නැති, දුකත් නැති මධ්‍යස්ථ වේදනාව. දැන් මේ වේදනාව ඇති වෙන්නේ කොහොමද? ඇහැට ලස්සන රූපයක් දැක්කහම ඇති වෙන්නේ මොකද්ද? සැප වේදනාවක්. ඇහැට අවලස්සන රූපයක් දැක්කහම ඇති වෙන්නේ දුක් වේදනාවක්. ඒ දෙකටම නැති එකක් මධ්‍යස්ථ එක. ඒ වගේ දෙයක් දැක්කහම ඇති වෙන්නේ අදුක්ඛම සුඛ වේදනාවයි. දැන් මතකයිනේ? ඔව්. එතකොට මේ වේදනාව නෙවෙයි දුක. වේදනාව මගේ කරගත්තාමයි දුක. ඒක තේරුණානේ? ඔව්. එතකොට මේ ඇසට හමුවන හැම රූපයකම පින්නතුනි මේ ලෝකේ මතක තියාගන්න අපි මේ සාංශාරික වශයෙන් මේකේ කොනක් හරි ඉතුරු කරගත්තා. මේ දැකපු රූපවල කොනක් හරි ඉතුරු කරගත්තා. ඒ කොනක් හරි ඉතුරු කරගත්තු නිසායි ඒ වගේ ලස්සන රූපයක් ආපහු දකින්න ලැබුණාම මිනිස්සු කියන්නේ මේ රූපය මං ගොඩාක් කල් ඉඳලා හොයා හිටියේ. හැම කඩේකම හෙව්ව මේක හම්බුන්නේ. අද තමයි හම්බුනේ. එතකොට මේ ලෝකෙ මෙහෙදි කොහේ හරි දැකලා නැත්තම් ගිය භවයකදී කොහේ හරි දැකපු රූපයක ඒ දැකපු රූපේ හිතින් අහක් කරන්නේ නැතුව එහි කොනක් කොහේ හරි ඉතුරු කරන් හිටියා. ඉතුරු කරගත්තු නිසා මොකද වුනේ? ඒ වගේ ලස්සන රූපයක් දකින්න ලැබුණාම ආපහු ඒව මතුවලා එනවද නැද්ද? මතුවලා එනවා. මේ කිව්වේ ඇහෙන් රූප දකින්න එපා කියන එක නෙවෙයි. චිත්‍රපටයක් බලන්න එපා කියන, ටෙලිනාට්‍යයක් බලන්න එපා කියන එක නෙවෙයි. මොකද්ද මේ කිව්වේ? අපිට මේ ඇසට මොනතරම්නම් ලස්සන දේවල් හම්බෙලා තියෙනවද? රහතන් වහන්සේලාට මේ ලෝකේ මේ ඇසට මොනතරම්නම් ලස්සන දේවල් හම්බෙලා තියෙනවද? නමුත් උන්වහන්සේලා ඒක සුව වේදනාවක් හැටියටවත් දුක්ඛ වේදනාවක් හැටියටවත් උන්වහන්සේලා ගත්තද? නෑ. ඇයි? උන්වහන්සේලා ඒ දැකපු හැම දෙයක්ම මේ සිතින් අහක් කළාද නැද්ද?
අහක් කළා. අපි අහක් කළාද? අපි අහක් කළේ නෑ. අපි ඒවයි අංකොන් ඉතුරු කරගත්තා. ඒ අංකොන් ඉතුරු කරගත්තු එකේ විපාකය තමයි තාමත් විඳින්නේ. දැන් මතක තියාගන්න මේ දේශනාව තුළ මේ හාමුදුරුවෝ කියන විදියට නම් මේ මොකක්වත් කර එහෙම හිතන්න එපා. හොඳේ? රහතන් වහන්සේ මේක ලස්සනට කරලා පෙන්නවා. රහතන් වහන්සේ මේක ලස්සනට කරලා පෙන්නවා. ඇස් දෙක අන්ධ කරගන්නෙත් නැතුව, ලෝක රූප වලට හානි කරන්නෙත් නැතුව රහතන් වහන්සේ මේක බොහොම ලස්සනට කළා. මතකයිනේ? ඔව්, උන්වහන්සේ බොහොම ලස්සන. ඇයි? යමක් දැක්කට පස්සේ ඒකේ අංකොන් ඉතුරු කරගත් ඒක අපිට අවශ්‍ය නැත්තම් ඒ රූපය මට අවශ්‍ය ඇත්තටම මට අවශ්‍ය නෑනේ. ඔව්. එතකොට ඒ රූපය කෙරෙහි ඇලුනොත් ගැටෙනවද නැද්ද? ඇලුනොත් ගැටෙනවාමයි. ඔව්. ගැටුනොත් ඒක මහ එදාට මහ අවුලක් වෙනවා. ඔන්න මතක තියාගන්න වේදනා ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? ඇහැට යම්කිසි ලස්සන ප්‍රසන්න රූපයක් දැක්කහම සෝ වේදනාවක් ඇති වෙනවා. අවලස්සන දෙයක් දැක්කහම ඒකෙන් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ දෙකටම නැති මධ්‍යස්ථ වේදනාවක් ඇති වුනහම අදුක්ඛ මසුඛ වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ වේදනාව ඇති කරගත්තේ කවුද? අපිමයි. එතකොට මේ වේදනාවද දුක? ඇහැට රූපයක් දකින්න එකද දුක? නෑ. දැකලා ඒ රූපය අල්ලාගත්තු මගේ කරගත්තු දවසටයි ඒක දුක. ආන්න ඒකට තමයි කිව්වේ වේදනා උපාදානස්කන්ධය කියලා. දැන් අපි ඉගෙන ගන්නේ තුන්වෙනි උපාදානස්කන්ධය. මොකද්ද? අපි රූපේ ඉගෙන ගත්තා. වේදනාව ඉගෙන ගත්තා. දැන් සංඥාස්කන්ධය සංඥාව බුදුහාමුදුරුවෝ සැලකුවේ මොකක් හැටියටද? මිරිගුවක් හැටියට. මතකයිනේ මිරිගුව? මෝ වතුර තිබහා වුණාම අනේ කැලේ වතුර නැතිනකොට තාර පාරට එනවා. නිකන් එහෙම හිතන්නකො තාර පාරට එනවා. තාර පාරේ ඈත බලනකොට පේනවා දැන් ඉතින් රත් වෙලා හොඳටම පේන්නේ වතුර වගේ. අනේ මොවා එතෙන්ටත් දුවනවා. එතෙන්ට දුවලා බලනකොට ඌට පේනවා මෙතන නෙවෙයි වතුර තියෙන්නේ තව එහා කියලා. දුවලා මොකේද රැවටෙන්නේ? මොකේද රැවටෙන්නේ? මේ මිරිගුවට මේ සංඥාවට රැවටෙනවා. මේ වතුර තියෙනවයි කියන සංඥාව මුවාට දෙන සංඥාව තුළ ඇත්තටම මේ වතුර තියෙනවයි කියන සංඥාව තුළ වතුර තියෙනවද නැද්ද? නෑ. මේ වතුරක් නෙවෙයි තියෙන්නේ. මොකද්ද? මිරිගුවක්. මුවා ඒකට රැවටෙනවා. අපිත් රැවටෙනවා. මොකේද රැවටෙන්නේ? අපිත් මේ සංසාරේ පුරාවට මේ අපිට ආපු සංඥාවලට අපි රැවටුණා. බුදුහාමුදුරු දේශනා කරනවා කුමක් හඳුනාගෙනද ඇසට හමු රූපේ තුල රැවටෙන්නේ? ඉස්තියට, පිරිමියට, ලස්සනට, අවලස්සනට මේ සියල්ලම හඳුනා ගැනීම තුල මේ සංඥා තුල පින්නතුනි මොකක්ද ඇති වෙන්නේ? රූප සංඥා ඇති වෙනවා. කනට ශබ්ද සංඥා ඇති වෙනවා. නාසයට ගන්ධ සංඥා ඇති වෙනවා. දිවට රස සංඥා ඇති වෙනවා. කයට පොට්ටබ්බ සංඥා ඇති වෙනවා. මනසට ධම්ම සංඥා ඇති වෙනවා. මේක සංඥාවකවත් හරි හැටියට යමක් තියේද? මේ හැම සංඥාවටම මිනිස්සු රැවටුණාද නැද්ද? මිනිස්සු රැවටුණා. මුවා රැවටුණාද නැද්ද මිරිගුවට? ඇත්තටම මුවා මිරිගුවට රැවටුණා. දැන් ඒක තේරෙනවද කියන්නකෝ? මේක මූලික වශයෙන් මේ දේශනාව දීර්ඝව කරන්න බැහැ පින්නතුනි මේ කාල වේලාව හැටියට. නමුත් පංච උපාදානස්කන්ධය පිළිබඳව මූලික ආරම්භයක් ගන්න කෙනෙකුට මේ හොඳටම ඇති. තේරුණානේ? මේ හොඳටම ඇති. දැන් එතකොට සංඥාස්කන්ධය කියන්නේ මොකද්ද? මේ ඇහැට දකින රූප හඳුනාගත්තා.
මොකද්ද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොඩ්ඩප්ප සංඥා සහ ධම්ම සංඥා. අපි මේ වෙයි සමහරු ලස්සනයි කියලා ගත්තා. සමහරු හැඩයි කියලා ගත්තා. නේ? එක එක සංඥා විදියට ගත්තා. ඒ මොන සංඥාව ගත්තත් අපි රැවටුණානේ. රැවටුණා. ඊට පස්සේ බුදුහාඳුරු දේශනා කරනවා සංකාර ස්කන්ධය. දැන් රූප, වේදනා, සංඥා, සංකාර හතරවෙනි එක මේ හොඳේ. දැන් පහක් අපිට කියන්න ඕනනේ. සංකාර ස්කන්ධය. සංකාර බුදුහාමුදුරුවෝ සැලකුවේ මොකක් හැටියටද? කෙසෙල් කඳක් හැටියට. පින්නතුන් මේ අහපු දේශනා දැන් අලුත් කරගන්න ඕනේ. දැන් ඔන්න මිනිස්සෙක් කැලෑවට යනවා. මොකක් හොයන්නද? ගහක අරටුවක් හොයන්න. හම්බෙන්නේ කෙහෙල් ගහ. දැන් කෙහෙල් ගහ පට්ට ගහනවා, පිටි ගලවනවා, එකින් එක ගලවනවා. දැන් මේ මිනිස්සයාට කෙහෙල් ගහේ අරටුව හම්බෙයිද නැද්ද? කෙහෙල් ගහේ අරටුව හම්බෙයිද නැද්ද? නෑ. පිටි ගලවනවා, පිටෙන් පිට ගලවනවා. ඒත් අරටුව හම්බෙන්නේ නෑ. කෙහෙල් ගහේ අරටුවක් නෑ. මොකක්ද බුදුහාඳුර මේ කිව්වේ? මේ ඉන්ද්‍රයන් 6 අනුව. හොඳේ? ඉන්ද්‍රයන් 6 අනුව දැන් අපි එකක් ගමුකෝ. ඇසට රූපයක් දැක්කහම ඒ රූපය තුල සංස්කාර රැස් කරනවාද නැද්ද? සංස්කාර රැස් කරනවා. එතකොට ඇහැට දකින රූපේ තුල ඇති වෙන සංස්කාර වෙනයි. කනට හෙන ශබ්ද වලින් ඇති කරගන්න සංස්කාර වෙනයි. කොයි වගේද ඒක? කෙහෙල් ගහේ පිටින් පිට පොත්තින් පොත්ත ගලවනවා. උඩ පොත්ත වගේ නෙවෙයි, අර උඩ පිත්ත වගේ නෙවෙයි, දෙවෙනි පිත්ත ඊට වැඩි පොඩ්ඩක් සුදු පාටයි. දෙවෙනි පිත්ත වගේ නෙවෙයි, තුන්වෙනි පිත්ත ඊට වැඩි පොඩ්ඩක් සුදු පාටයි. දැන් මේක ගලවනවා. පෙත්තින් පිත්තෙන් පිත්ත ගලවනවා. ගැලෙවුවා නම් දැන් මොකද්ද කරන්න ඕනේ? පට්ට ගැහුවා නම් දැන් ඉතින් කර තියාගෙන යන්න ඕනේ. ඒ මොකක් හොයාගෙන දාවේ? අනුට හොයාගෙන. ඔව්. දැන් ඉතින් ඇසින් රූප දැකලා සංස්කාර ඇති කරගත්තා නම් කරගහගෙන දැන් මේ අපි දැකපු රූප වලට වෙන කෙනෙක් වගේ කියයිද? වගේ කියයිද? නෑ, කවුරුත් වගේ කියන්නේ නෑ. ඒ සංස්කාර දැස්කලේ වෙන කවුරුවත් නෙවෙයි. ඒ සංස්කාර දැස්කලේ අපිමයි. අර කේල් ගහ පට්ට ගැහුවේ ඒ මිනිහමයි. පට්ට ගැහුවා නම් දැන් කරගහගෙන යන්න වෙනවා. මේ සංස්කාර රැස් කළා නම් ඒක අපිම විසක වෙන කවුරුවත් අරගෙන යන්නේ අරන් යන්නේ නැහැ ඒවා. ඕ නේද? ඕ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දැන් මේ සංකාර නෙවෙයි, මේ ලෝකේ හැම දෙයක්ම සංස්කාරයක්නේ. මේ ලෝකේ හැම දෙයක්ම සංස්කාරය. ඇයි? කැඩෙනවා, බිඳෙනවා, වෙනසෙනවා, විනාශයටපත් වෙනවා, මේ හැම දෙයකම. ඒ කැඩෙන, බිඳෙන, විනාශ වෙන හැම දෙයක්ම මේ සංස්කාරයක්. අපි මොකද කරගත්තේ? අපි උපාදාන කරගත්තා. ඒ නිසානේ කිව්වේ සංකාර උපාදාන. අපි මේව කැඩෙන බවක් දන්නවා, බිඳෙන බවක් දන්නවා, වෙනසෙන බවක් දන්නවා. නමුත් අපි ඒව උපාදාන කරගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සංකාර උපාදානස්කන්ධ කොටට අහු වෙලා නැද්ද? ඔව්. රූපේ මටයි නෑ. අපි රූපේ මගේ කරගත්තා. රූප උපාදානය. වේදනාව උපාදානය කරගත්තා. සංඥාව උපාදානය කරගත්තා. සංකාරත් උපාදානය කරගත්තා. මේක නැති කරන්න හොඳ සාක්ෂි තියෙනවා. මතක තියාගන්න. හොඳේ?
ඕ. හිතන්න එපා මේ දේශනාව තුළ දැන් අපිට මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ කියලා. එහෙම හිතන්න එපා. මේක රහතන් වහන්සේ බොහොම ලස්සනට සිද්ධ කළා. ආන්නේ උත්තමයෝ ආදර්ශයට ගන්න ඕනේ. ඕ. ඒ උත්තමයෝ ඒ දේ නැති කලේ කිසිවකට හානි නොකොටයි. Tamanට හානි කරගත්තෙත් නැහැ. ලෝකෙ කිසිම කෙනෙකුට කිසිම රූපයකට හානි කළෙත් නැහැ. කොච්චර ලස්සනයිද නේ? ඊළඟට පින්නතුනි විඥානස්කන්ධය. විඥානීය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඒක සැලකුවේ මොකක් හැටියටද? අන්න හරි. විඥානීය සැලකුවේ මායාවක් හැටියට. මැජික් කාර්යෝ ඉන්නේ මැජික් පෙන්වන මිනිස්සු. මැජික් පෙන්වන මිනිස්සු වීදියක් මැදට ගිහිල්ලා මැජික් පෙන්වනවා. අනේ මිනිස්සුත් ඒක බලන් ඉන්නවා. මැජික් කාර්යයා බලන් ඉන්න මිනිස්සු රවට්ටනවද නැද්ද? රවට්ටනවා. ඒ වගේ මේ විඥානයත් අපේ සිතත් අපිව රවට්ටනවා. අපි මේ සංසාරේ මේ සිත කොච්චරනම් දේවල් වලට මේ හිත අපි රවට්ටලාද? දැන් ඒක තේරුණාද කියන්නකෝ? ඔව්. එතකොට මේ සිතට වසඟ වෙලා අපි වැඩ කළා මිසක අපිට ඕන විදියට වැඩ කළේ නෑ. අපි වැඩ කළේ මේ සිතට ඕන විදියටයි. එතකොට විඥානයත් උපාදානීය කරගත්තාද නැද්ද? විඥානයත් අපි මගේ කරගත්තා. මටයිති කරගත්තා. දැන් විඥාන උපාදානස්කන්ධය ඇති වුණා. එතකොට දැන් තේරුම් ගන්නකො මේ ස්කන්ධ පංචකේ නෙවෙයි දුක. මේ පහ උපාදාන කරගත්තු දවසටයි ඒකේ දුක ඇති වෙන්නේ පින්නතුනේ. දැන් මේ ටික තේරුණානේ. මේකට තමයි කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. මේක තේරුම් ගත්තනම් චතුරාර්ය සත්‍ය පළවෙනි එකෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකෙන්ද? දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට මේ පහ අවබෝධ කරගත්තා කියන්නේ ඒත් දුක අවබෝධ කරගත්තා කියන එකයි. මේ ලෝකෙට පහළ වෙච්ච හැම ශාස්ත්‍රෝරයක්ම කියලා දුන්නේ දුක විතරයි. බුදුහාමුදුරුවෝ විතරයි දුකට හේතුව කියලා දුන්නේ. බුදුහාමුදුරුවෝ විතරයි දුක නැති කරන්න කියලා දුන්නේ. බුදුහාමුදුරුවෝ විතරයි දුකින් මිදෙන්න කියලා දුන්නේ. බුදුහාමුදුරුවෝ විතරයි දුකින් මිදීමේ මාර්ගය කියලා. මතක තියාගන්න ලෝකෙට පහළ වෙච්ච හැම ශාස්ත්‍රෝරයක්ම දුක විතරක් කියලා පැත්තකට වුණා. අපේ බුදුහාමුදුරුවෝ විතරයි අපිට දුකට හේතුව කියලා දුන්නේ. කොච්චර ලස්සනද බුදුහාමුදුරුවෝ අපිට කියලා දුන්නද ඒවනේ. ඔව්. බුදුහාමුදුරුවෝ කියා දුන්නේ ලස්සන පාඩම් වලට අපිට ලොකු පාඩම් බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපිට කරන්න බැරි නම් කවදාවත් එක කියලා දෙන්නෙත් නැහැ. කරන්න පුළුවන් නිසාමයි ඒ පාඩම බුදුහාමුදුරුවෝ අපිට කියලා දුන්නේ. බැරි කමක් නැහැ. රහතන් වහන්සේ දේ කළා පෙන්නුවනම් ඇයි පින්නතුණි අපිට බැරි. අනිත් එක ලෝකේ බුදුවරු බුදු වෙන්න යනවනම් යන්නේ කවදා හරි දවසක දුප්පත් පවුලකින් නෙවෙයි. සල්ලි තියෙන වංශක්කාර හොඳ පවුලකින් තමයි බුදු වෙන්න යන්නේ. ඇයි ඒ? එතකොට දුප්පත් අයට බුදු වෙන්න බැරිද? බුදුවරු බුදු වෙන්න යනවනම් යන්නේ සල්ලි තියෙන වංශක්කාර පවුලකින් විතරයි. ඒක ලෝක ධර්මතාවය. අනිත් එක මතක තියාගන්න. ඒ විදියට වංශක්කාර පොහොසත් පවුලකින් බුදු වෙන්න යන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. ඊට පසු ජනතාව වීරවන්ත වෙනවා. කොහොමද වීරවන්ත වෙන්නේ? සිද්ධාර්ථ කුමාරයාට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුනක සපයතහැල්ලා බුදු වෙන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? වීරවන්ත වෙනවද නැද්ද? වීරවන්ත වෙනවා. ඔව්. කවුරුවත් අපේ බුදුහාමුදුරුවන්ට කිව්වද මොකක්වත් නැතුව බුදු වුණා කියලා? නෑ. අපේ බුදුහාමුදුරුවන්ට ඔක්කොම කිව්වේ තියෙද්දි බුදු වුණේ. නැතුව බුදු වුණා නෙවෙයි. අපේ බුදුහාමුදුරුවෝ පාත්‍රෙට අරගෙන පාරට බැස්සා. කවුරුවත් කිව්වද ඔය සිද්ධාර්ථ කුමාරයාට මොකක්වත් නැතුව බුදු වුණේ කියලා? නෑ. කවුරුත් කිව්වේ ඔය සිද්ධාර්ථ කුමාරයාට තියෙද්දි බුදු වුණේ. මිනිස් උත්සාහවත් වෙනවද නැද්ද? උත්සාහවත් වෙනවා. අද සමහර ව්‍යාපාරිකයෝ කෝටි ගණන් සල්ලි හම්බ කරලා ඒ ධනෙන් හෙම්බත් වෙලා අපිත් එක්ක ඇවිල්ලා සමහරලාට කියනවා. හාමුදුරුවනේ දැන් නම් ව්‍යාපාර කළා හොඳටම ඇති. දරුවෝ නිසයි මෙහෙම හරි ඉන්නේ.
නැත්තම් මෙලහකටත් මහාන වෙනවා කියනවා. දැන් ඇයි යවුවන් එහෙම කියන්නේ? අන්න ගලපනවා. කොතෙන්ටද? ඉතින් හාමුදුරුවනේ සිද්ධාර්ථ කුමාරයාට එහෙම සම්පත්තියක් අතහැරලා එන්න පුළුවන් වුණා නම් ඉතින් ඇයි මට බැරි? දැන් මොකක්වත් නැතුව බුද්ධත්වයටපත් වුණා නම් එදාට අර මිනිස්සයා කියන්නේ මොකද්ද? සිද්ධාර්ථ කුමාරයා ඉතින් බුදු වුණේ මොකක්වත් නැති නිසානේ මට හාමුදුරුවනේ ඕන තරම් තියෙනවනේ. උත්සාහවත් වෙයිද නැද්ද? නෑ. එදාට කියන්නේ නැතුව බුදු වුණා මට මොකද තියෙද්දි? නේ? ඔය නිසා මතක තියාගන්න මේ ලෝකේ බුදුවරු බුදු වෙන්න යනවා නම් යන්නේ වංශක්කාර සල්ලි තියෙන පවුලකින් විතරයි. අනේ එහෙම ගිහිල්ලත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයට ඇලෙන්නේ නැතුව ඒව උපාදානීය කරගන්න නැතුව ලෞතුරා බුදුරජාන් වහන්සේ එච්චර ලස්සන මාලිගාවල ඉඳලා ගිහිල්ලත් මේ පහම අවබෝධ කරගත්තානේ. නේ? දුකින් මිදුණානේ. ඒ නිසා මේ උපාදාන නැති වෙන්න දුක මිසක කවදාවත් සැපතක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා තව දේශනා කියවන්න, අහන්න. එතකොට බුද්ධිය අවදි කරලා දහම් කරුණු තේරුම් ගන්න පුළුවන්. මීට වඩා යමක් කියන්න වෙලාව නෙවෙයි. අද මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බැලෙන් මේ පින්වත් හැමදෙනාටම උතුම් වූ අමා මහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.